ආයිබෝවන් දුවේ පුතේ. මම අද කතා කරන්න යන්නේ ප්‍රශ්නත කියන පාඩම සම්බන්ධයෙන්. එතකොට පුතේ මේ ප්‍රශ්නත කියන පාඩම ගැන කතා කරද්දී මම අද කතා කරන්න යන්නේ මොනවද ආදායම් බදු, තීරු බදු, ඊට අමතරව අපිට කතා කරන්න පුළුවන් එකතු කළ අගය මත බදු, ඊට අමතරව කතා කරන්න පුළුවන් පුතේ වරිපණම් බදු, සුළු පොලිය. මෙන්න මේ කොටස් ටික සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. එතකොට පුතේ මේ සියලුම කොටස් වලට අදාළව ගණන් හැදෙන්නේ කොහොමද? ගාණක් දුන්නොත් හදාගන්නේ කොහොමද කියන එක පිළිබඳව මම සාකච්ඡා කරන්නම්. හරියටම ඉගෙන ගන්න ලකුණු 10ක් නිකම්ම ගන්න පුළුවන් මේ ප්‍රශ්නත කියන ගාණට අදාළ. හරි. ඉස්සෙල්ලාම මම කතා කරන්නම් පුතේ ආදායම් බදු සම්බන්ධයෙන්. ආදායම් බදු. ආදායම් බදු ගැන කතා කරොත් එහෙම අපිට ලියන්න පුළුවන් වෙනවා හිතන්නකෝ පුතේ මෙහෙමයි. දැන් සමහර ඔය ආදායම් බදු කියන එකට අපි සාමාන්‍යයෙන් හිතන්නකෝ මේ ආදායමට අදාළව තමයි බදු ගන්න කරන්නේ. හිතන්නකෝ මගේ ආදායම ලක්ෂ 12යි කියලා. මගේ ආදායම ලක්ෂ 12. පළවෙනි ලක්ෂ 5ට ටැක්ස් එකක් ගහන්නේ නැහැ. හරිද? පළවෙනි ලක්ෂ 5ට ටැක්ස් එකක් ගහන්නේ නැහැ. ඊළඟ ලක්ෂ 5ට ගහනවා ටැක්ස් එකක් 100ට 5ක්. ඊට පස්සේ වැඩිවන සෑම මුදලකටම ගහනවා 100ට 10ක ටැක්ස් එකක්. ඒ කියන්නේ මගේ ආදායමට අදාළව තමයි. ඒ කියන්නේ අපි ආදායම් බදු දෙපාර්තමේන්තුවට අපේ ආදායම මේකේ තියෙන විදිහට ලක්ෂ 5ට වඩා වැඩි නම් පුතේ අපි ගෙවීමක් සිදු කරන්න ඕන. ඒ පිළිබඳව තමයි මම සාකච්ඡා කරන්න යන්නේ. හිතන්නකෝ මගේ ආදායම ලක්ෂ 12යි. මගේ ආදායම ලක්ෂ 12යි. එතකොට මගේ ආදායම ලක්ෂ 12ක් වුණොත් මම පළවෙනි ලක්ෂ 5ට ඒගොල්ලෝ ටැක්ස් එකක් ගහන්නේ නැහැ. පළවෙනි ලක්ෂ 5ට ටැක්ස් එකක් ගහන්නේ නැහැ කියලා කියන්නේ පුතේ මම පළවෙනි ලක්ෂ 5ට බදු මුදලක් ගෙවන්න අවශ්‍ය නැහැ. එතකොට පළවෙනි ලක්ෂ 5 හරි. ඊළඟ ලක්ෂ 5ට 100ට 5ක ටැක්ස් එකක් ගහනවා. එහෙනම් මම ඊළඟ ලක්ෂ 5ට හොයනවා කොපමණ බදු මුදලක් ගෙවන්න ඕනද කියලා. කොච්චර බදු මුදලක් ගෙවන්න ඕනද කියලා. 100ට 5. එහෙනම් මම සුළු කරනවා. මට එතකොට එනවා කීයයි කියලාද 25000යි කියලා. එහෙනම් මම ඊළඟ ලක්ෂ 5ට ගෙවන්න ඕන 25000. හරි. පළවෙනි ලක්ෂ 5ට ගෙවුවා ඊළඟ ලක්ෂ 5ට ගෙවුවා. දැන් මම ලක්ෂ 10කට අදාළව ටැක්ස් ගෙවලා තියෙන්නේ. මොකද පළවෙනි ලක්ෂ 5ට ටැක්ස් ගෙවන්න ඕනේ නැහැ. හරිද? ඒ කියන්නේ පළවෙනි ලක්ෂ 5ට බදු ගෙවන්න ඕනේ නැහැ. දෙවෙනි ලක්ෂ 5ට මම බදු ගෙවුවා 25000. හරි. දැන් මම ලක්ෂ 10කට අදාළව ගෙවලා තියෙන්නේ. ඒ කියන්නේ තව ඉතුරු ලක්ෂ 2යි. මොකද ලක්ෂ 12යිනේ ආදායම. එහෙනම් ඉතුරු ලක්ෂ 2කට අදාළව මට ගෙවන්න තියෙනවා. කීයද? 110. එතනින් සුළු කරොත් එනවා මේ බින්දුව සුළු කරන මේ බින්දුව සුළු කරනවා. ඔය විදිහට සුළු කරොත් එනවා මට මෙතනින් වැඩි කරන්න තියෙන්නේ උත්තරයක් ගන්න පුළුවන් 20000යි කියලා. එහෙනම් මම ගෙවන්න ඕන මුළු බදු මුදල කොච්චරද? 25000යි 20000යි එකතු. 25000යි 20000යි එකතු. එහෙනම් මට ගන්න පුළුවන් පුතේ 45000ක් කියලා ගන්න පුළුවන් උත්තර. එහෙනම් මම ගෙවිය යුතු මුළු බදු මුදල 45000යි. ඒ කියන්නේ පුතේ මේවට අපි කියනවා ආදායම් බදු කියලා. ඒ කියන්නේ අපේ ආදායමට අනුව අපි රජයට ගෙවන්න ඕන බදු මුදල් අපි හඳුන්වනවා ආදායම් බදු කියලා. හරි පුතේ මම ඊළඟට කතා කරන්නම් වරිපණම් බදු සම්බන්ධයෙන්. සාමාන්‍ය පුතේ වරිපණම් බදු ගෙවන්නේ ප්‍රාදේශීය සභාවට. හරිද? වරිපණම් බදු කියලා කියන්නේ අපිට අයිතිව තියෙනවා නම් ඉඩමක් නැත්තම් ගොඩනැගිල්ලක් සෑම අවුරුද්දකටම ඒ ගොඩනැගිල්ලේ හරි ඉඩමේ හරි තක්සේරු වටිනාකමට අදාළව කිසියම් ප්‍රතිශතයක් ගෙවන්න ඕන වරිපණම් බදු විදියට. හිතන්න මංගාව ඉඩමක් තියෙනවා. මංගාව ඉඩමක් තියෙනවා. මේ ඉඩමේ වටිනාකම රුපියල් ලක්ෂ 10යි. මේ ඉඩමේ වටිනාකම ලක්ෂ 10යි. අපි රටේ ඉන්න ඕනම පුරවැසියෙක් එයාගේ හිමිකම අනුව කියන පුතේ ගොඩනැගිල්ලක් අයිතිව තියෙනවා නම් නැත්නම් ඉඩමක් අයිතිව තියෙනවා නම් මේ අයිතිව තියෙන මේ වටිනාකම සඳහා
අපි කිසියම් බදු මුදලක් ගෙවන්න ඕන රජයට. හිතන්නකෝ වරිපණම් බදු විදියට ඒගොල්ලෝ අය කරනවා කියලා 100ට 5ක ප්‍රතිශතයක් 100ට 5ක් අය කරනවා. මම උදාහරණයක් කියන්නම්. වරිපණම් බදු විදියට අපි 100ට 5ක් ගෙවන්න ඕන අවුරුද්දට. වරිපණම් බදු විදියට 100ට 5ක් ගෙවන්න ඕන නම් මේකට කියනවා පුතේ තක්සේරු වටිනාකම කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ තක්සේරු කරනවා මේ ඉඩම කොච්චර වටිනවද කියලා. මේක කියන තක්සේරු වටිනාකම. එහෙනම් අපිට ලියන්න පුළුවන් වරිපණම් බදු මුදල සූත්‍රයක් විදිහට මම ඔයගොල්ලන්ට කියන්නම්. වරිපණම් බදු මුදල සමාන වෙනවා තක්සේරු වටිනාකම වැඩි කරා නම් වරිපණම් බදු ප්‍රතිශතය. වරිපණම් බදු මුදල ගන්න පුළුවන් පුතේ තක්සේරු වටිනාකම වැඩි කරන්න තියෙන්නේ වරිපණම් බදු ප්‍රතිශතය. එතකොට අපිට උත්තරයක් ගන්න පුළුවන් වෙනවා මේකට අදාළව. වරිපණම් බදු මුදල හොයන්න ඕනේ. එහෙනම් තක්සේරු වටිනාකම කීයද? ලක්ෂ 10යි. වරිපණම් බදු මුදල 100ට 5යි කියලා හිතමු. එහෙනම් සුළු කරන බිංදුවට බිංදුව සුළු වෙනවා බිංදු දෙකක්. එහෙනම් එනවා මෙතනින් එනවා 10000යි කියලා. 10000 5න් එළි කරොත් එහෙම 50000 කියලා අපිට උත්තරය ගන්න පුළුවන්. මේක තමයි පුතේ වරිපණම් බදු මුදල. මතක තියාගන්න හොඳට සූත්‍රය. කැමති නම් සූත්‍රය මතක තියාගන්න පුතේ නැත්තම් තමන්ට දැනෙන විදිහට ගන්න හදන්න. වරිපණම් බදු මුදල සමාන වෙනවා තක්සේරු වටිනාකම වැඩි කිරීම වරිපණම් බදු ප්‍රතිශතයට. හරි පුතේ මම ඊළඟට කතා කරන්නම් සුළු පොලිය සම්බන්ධයෙන්. පුතේ මම මේ සුළු පොලිය කියන එක කතා කරන්නම් ඔයාලට ගාණක් එක්ක. එතකොට මේ පැහැදිලි වෙයි. හරි. බලන්න මේ පල්ලය දාලා තියෙනවා ගාණ. මේක කියනවා පුතේ 115ක සුළු පොලියට ණය දෙන මූල්‍ය ආයතනයකින් නිමල් අවුරුදු 4කින් ගෙවා නිම කරන්න කිසියම් ණය මුදලක් ගන්නවා. ඒ අවුරුදු 4කින් ගෙවා නිම කරාට පස්සේ රුපියල් 70000ක් ගෙවා නිදහස් වෙනවා කියලා. හරිද? එතකොට පුතේ මේ ගාණ සාරාංශ කරගන්න මේ විදියට මෙයා 72000ක් ගෙවනවා අවුරුදු 4ට. ඊට අමතරව කියනවා සුළු පොලිය 100ට 15යි. හරි. බලන්න හොඳට. එතකොට අපිට ලියන්න පුළුවන් වෙනවා මේකෙන් අහනවා අවුරුද්දකට පොලිය කීයද? අවුරුදු 4කට පොලිය පුතේ 72000යි නම් අවුරුද්දකට පොලිය ලියන්න පුළුවන් වෙනවා අවුරුද්දකට පොලිය 72000 4න් බෙදුවනම් හරි. එහෙනම් අපිට උත්තරයක් ගන්න පුළුවන් වෙනවා 18 1000යි කියලා. ඊට පස්සේ අහනවා මෙයා ණයටගත් මුදල කීයද කියලා. මතක තියාගන්න පුතේ සූත්‍රය අපිට ලියන්න පුළුවන් වෙනවා මෙහෙම අවුරුද්දකට අදාළ පොලිය. අවුරුද්දකට අදාළ පොලිය හොයන්න ඕන නම් හරි අපිට අදාළ අවුරුද්දකට අදාළ පොලිය හොයන්න ඕන නම් පුතේ අවුරුද්දකට අදාළ පොලිය සමාන වෙනවා ණයටගත් මුදල වැඩි කරා නම් වාර්ෂික සුළු පොලි අනුපාතිකය. නැත්නම් වාර්ෂික සුළු පොලි ප්‍රතිශතය. අවුරුද්දකට පොලිය හොයන්න පුළුවන් වෙනවා පුතේ ණයටගත් මුදල වැඩි කරා නම් වාර්ෂික සුළු පොලි අනුපාතිකය. එහෙනම් අවුරුද්දකට දාලා පොලිය කීයද? අවුරුද්දකට රුපියල් 18000යි පොලිය. ණයටගත් මුදල කීයද පුතේ? අපි දන්නේ නැහැ. x කියලා දාන්න. වාර්ෂික සුළු පොලි අනුපාතිකය කීයද? 115. එහෙනම් මට කවුද ඕන? x තමයි උත්තර කරගන්න ඕන. x උත්තර කරගන්න ඕන නම් බෙදීම් වැඩි කිරීම පද විතරයි තියෙන්නේ. එහෙනම් හරස් ගුණිත දාන්න 100 මේ පැත්තෙන් ගුණ කරන්න පල්ලෙහාට දාන්න. x මේ පැත්තේ තනි වෙනවා බලන්න. 18000 වැඩි කරනවා 100ෙන් බෙදනවා ඊයෙන්ද 15 15 යට ගන්න. එහෙනම් මට උත්තරයක් ගන්න පුළුවන් වෙනවා 1,20,000යි කියලා. මේ විදිහට මට උත්තරයක් ගන්න පුළුවන්. මේ විදිහට උත්තරයක් ගන්න පුළුවන් වෙනවා 1,20,000යි කියලා. හරි. එතකොට අවුරුද්දකට අදාළ
පොලිය සමාන ණයටගත් මුදල වැඩි කිරීම වාර්ෂික සුළු පොලිය අනුපාතයකට. හරි. ඊට පස්සේ තව ප්‍රශ්නයක් අහනවා මේගොල්ලෝ බලන්න. කියනවා මේ දැන් ඔය විදිහටම අවුරුදු 3කට ණයට ගන්න ඕන. අවුරුදු 3කට ණයට ගන්න. එතකොට පුතේ මම ගෙවන්න ඕන මුදල කීයද? 72000. හරිද? එතකොට 72000 ඊළඟ ගාන ගැන කතා කරන්නේ මම අවුරුදු 3කට ගත්තොත් එහෙම අවුරුදු 3කට ගෙවන්න ගත්තොත් එහෙම සුළු පොලියකට කොච්චර සුළු පොලි අනුපාතිකයක් අය කරනවද කියලා අහන්න. හරිද? ඒ කියන්නේ වෙන සමාගමක. එතකොට මම ණයට ගන්නේ 1,20,000 කියන මුදල මේ 1,20,000 කියන මුදලට මම 72000 ගෙවන්න ඕන ණය විදිහට. හරිද? ණය විදිහට ගෙවන්න ඕන 70 මේ මොකක්ද ඒ කියන්නේ පොලිය විදිහට මම ගෙවන්න ඕන 72000. ඔය 72000 ගෙවන්න ඕන අවුරුදු 3කින් නම් එක අවුරුද්දකට ගෙවන්න ඕන ගාන 24000ක් වෙනවා. එක අවුරුද්දකට ගෙවන්න ඕන ගාන 24000. මොකද මම අවුරුදු 3කට අදාළ ගෙවන්න ගන්නේ දැන් 72000 අවුරුද්ද 72000 අවුරුදු 3ට අදාළව ගාන එක අවුරුද්දකට ගාන 24000. 72000 මම 3ෙන් බෙදුවා. දැන් අපි දන්නා සූත්‍රය. අවුරුද්දකට අදාළ පොලිය කීයද පුතේ? 24000යි. ණයටගත් මුදල කීයද? 1,20,000යි. වාර්ෂික පොලිය අනුපාතය කීයද? දන්නේ නැහැ 100ට x කියලා දන්නවා. එහෙනම් x උක්ත කරගන්න. x උක්ත කරොත් එහෙම අපි මෙතන x ගත්ත හින්දා ඕන මෙතන y කියලා ගන්න පුතේ. සුළු කරන්න මේ විදිහට. සුළු කරොත් එහෙම y උක්ත කරන්න. 24000 බෙදීම 1200 කියලා එනවා. සුළු කරන්න බිඳුවර බිඳුව සුළු කරා බිඳුවර බිඳුව සුළු කරා 240 12 බෙදුවොත් එහේ මට එනවා y 120යි කියලා. මට එනවා y 120යි. ඒ කියන්නේ කලින් ආයෙ කරලා තියෙන 115ක වාර්ෂික සුළු පොලිය අනුපාතය. දැන් ආයෙ කරලා තියෙන 120ට වාර්ෂික සුළු පොලිය අනුපාතය. ඒතර පුතේ මේ සුළු පොලිය කියලා කියන්නේ පුතේ වැල් පොලිය වගේ නෙමෙයි. දැන් වැල් පොලිය නම් පුතේ එකතු වෙන්නේ අවුරුද්ද අවසානයේ යෙදෙන මුදලට තමයි ඊළඟ අවුරුද්දේ පොලිය හැදෙන්නේ. හැබැයි සුළු පොලිය කියලා කියන්නේ අපි අවුරුදු 3කට ණයට ගත්තොත් සුළු පොලියක් යටතේ සුළු පොලිය අනුපාතයක් යටතේ කිසියම් සුළු පොලිය ප්‍රතිශතයක් යටතේ අපි ණයට ගත්තොත් අවුරුදු 3ක් ඒ අවුරුදු 3ටම අදාළ වෙන්නේ ඒ අදාළ පොලිය ප්‍රතිශතය. ඒ අදාළ පොලිය ප්‍රතිශතය. මේකට අපි කියනවා සුළු පොලිය කියලා. හරි පුතේ මම කතා කරන්නම් ඊළඟට තීරු බදු කියන්නේ මොනවද? ඒ වගේම එකතු කළ අගය මත බදු. එකතු කළ අගය මත බදු. ඔය දෙකම මම එකපාර සාකච්ඡා කරන්න ගානක් කරන්. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි මොකද්ද මේ තීරු බදු කියන්නේ අගය කළ මේ එකතු කළ අගය මත බදු කියන්නේ. හරි. ඉතින් මම තීරු බද ගැන කතා කරන්න පුතේ මෙහෙමයි. හිතන්න දැන් අපි බයික් එක රටේ ඉඳලා ගෙන්නනවා කියලා. හිතන්න මම රුපියල් 10000ේ බයික් එකක්. දැන් හිතන්න මම ඉන්දියාවේ ඉඳන් ගෙන්නනවා බයික් එකක්. ඒ රටේ මිල 10000යි. ඉන්දියාවේ මිල රුපියල් 10000යි. හැබැයි පුතේ මෙහෙට එද්දී බයික් එක ලක්ෂයක් විතර වෙනවා. හේතුව මේ බයික් එකට පුතේ දැන් මේ බයික් එක එන්නේ මොකේද? නැබේකින්. එතකොට ඒ රටේ ඉඳන් මේ රටට එද්දී ටැක්ස් එකක් ගහනවා. ඒ වල තමයි කියන පුතේ තීරු බදු කියන්නේ. ඔය ටැක්ස් එකක් ගහනවා. ඔය ටැක්ස් එක එකතු වුණාට පස්සේ සාමාන්‍ය පුතේ ඔය ටැක්ස් එක එකතු වුණාට පස්සේ මේක නිකන් ඩබල් වෙනවා. ඒ කියන්නේ 10000 20000 වගේ වෙනවා. දැන් හිතන්නකෝ මම රුපියල් 10000ට බයික් එකක් ඉන්දියාව. මේකට අපි කියනවා ආනයනික මිල. ආනයනික මිල. ආනයනික මිල තමයි කියන්නේ. ආනයනික මිල කියලා කියන්නේ පුතේ ඒ රටේ තියෙන ගාන. ආනයනික මිල රුපියල් 10000ක් වුණ බයික් එකක් හිතන්නකො ටැක්ස් එකක් ගෙවුවා කියලා 180ක දැන් අපිට ලියන්න පුළුවන් වෙනවා. කීයද? 8000. 8000. මෙන්න මේ බින්දුව සුළු වෙලා මේ විදිහට. ඒ කියන්නේ ටැක්ස් මුදල ටැක්ස් එක 8000ක් වෙනවා. ඒ කියන්නේ තීරු බදු මුදල. තීරු බදු මුදල 8000. එතකොට අපිට බයික් එක විකුණන්නේ කීයද?
ටැක්ස් එක එකතු කරලා අපිට විකුණන මිල වෙනවා 10000ට. තව 8000ක් විතර. 10. හැබැයි පුතේ මේ 18,000ට විකුණන්නෙත් නැහැ. ඇයි? ඒගොල්ලෝ ලාභයක් තියාගෙන තව ගාණක් තියාගෙන තමයි මේ බයික් එක අපිට වැඩි ගාණට හම්බෙන්නේ. හරි. ඒතර ඕවල කියනවා පුතේ තීරු බදු කියලා. හරි මම ගාණක් කරන් සාකච්ඡා කරන්නම්. එතකොට තේරෙයි මොකද්ද තීරු බදු කියන්නේ කියලා. ඒ වගේම එකතු කළ අගය මත බදු කියන්නේ මොනවද කියලා සාකච්ඡා කරමු. හරි. ඉතින් පල්ලෙහා ගාණ දාලා තිනවා බලන්න. මේකේ කියනවා ගවයෙක් ආනයනය කරනවා. කියන්නේ පිටරට ඉඳන් ආනයනය කරනවා. මේකේ කියනවා ආනයනික මිල. මොකද බලන්න. ආනයනික මිල 50000. ඊට පස්සේ මේක කියන තීරු බදු ප්‍රතිශතය 35%. තීරු බදු ප්‍රතිශතය 35%. ආනයනය කරන මුදල, ඒ කියන්නේ ආනයනික මිල 50000 මේ ගවයාගේ තීරු බදු ප්‍රතිශතය 35%. අපෙන් අහනවා තීරු බදු ගෙවීමෙන් පසු මේ ගවයාගේ මිල. ඒ කියන්නේ පුතේ අපි දන්නවා තීරු බදු ගෙවීමෙන් පසු මුදල සමාන වෙනවා. මතක තියාගන්න සූත්‍රයේ ආනයනික මිල. ඕනනම් අපිට ඉස්සෙල්ලාම පුතේ අපි හොයමුකෝ මෙහෙම එකක්. තීරු බදු මුදල හොයමුකෝ. මම රේසියට කියන්නේ තීරු බදු මුදල හෙව්වොත් එහෙම තීරු බදු මුදල කියන්නේ ආනයනික මිල වැඩි කරන්න තීරු බදු ප්‍රතිශතය. ආනයනික මිල වැඩි කරන්න තීරු බදු ප්‍රතිශතය. ආනයනික මිල වැඩි කරොත් තීරු බදු ප්‍රතිශතයෙන් අපි දන්නවා තීරු බදු මුදල හොයාගන්න පුළුවන්. එහෙනම් 50000 වැඩි කරන්න 130. මට උත්තරයක් ගන්න පුළුවන් වෙනවා මේ විදිහට. 17500 ගේ. ඒතර තීරු බදු මුදල. මේක අන්න මොකද්ද පුතේ? තීරු බදු ගෙවීමෙන් පසු මුදල. මතක තියාගන්න. තීරු බදු ගෙවීමෙන් පසු මුදල සමාන වෙනවා. තීරු බදු ගෙවීමෙන් පසු මුදල සමාන වෙනවා. ආනයනික මිලට එකතු කරන්න තීරු බදු මුදල. ඉතින් සාමාන්‍ය දෙයක් පුතේ. සාමාන්‍ය දෙයක්. සාමාන්‍ය දෙයක් කියලා කියන්නේ හිතන්න දැන් ආනයනික මිල 50000යි. මේ 50000ට ටැක්ස් එක ගහනවා 135. එතකොට මේ 50000ට 135ක ටැක්ස් එකක් ගිහුවොත් තීරු බද්දක් ගහුවොත් එහෙම අපිට එනවා තීරු බද්ද 17500. එතකොට පුතේ මේ ආනයනික මිලට තීරු බදු මුදල එකතු වෙලා තමයි අපිට එන්නේ. එහෙනම් 50000ට 17500 එකතු කරාම අපිට උත්තරයක් ගන්න පුළුවන් වෙනවා 67500 කියලා. ඔය විදිහට අපිට උත්තරයක් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේකේ රෝම ඉලක්කම් දෙකක් කියනවා. එකතු කළ අගය මත බදු මුදලක් 115ක. එකතු කළ අගය මත මේ මොකද්ද බදු මුදලක් ගන්නවා 115ක. ඒකට එකතු වෙනවලු ප්‍රවාහන ගාස්තු විදිහට රුපියල් 8000. හිතන්න පුතේ. දැන් තීරු බදු දැන් අපි ගවයේ ආනයනය කරනවා රුපියල් 50000ට. හරිද? අපි ගවයේ ආනයනය කරනවා රුපියල් 50000ට. එතකොට ඒ ගවය ආනයනය කරනවා මෙහෙට ඒ ආනයනය කරනවට අදාළව අපිට තීරු බදු මුදලක් එකතු වෙනවා. ඒ තීරු බදු මුදල තමයි 17500. එතකොට අපිට ගවය 50000ට ගන්න බෑ. මේ තීරු බදු මුදලක් ගෙවන්න ඕනේ. එතකොට මේ 50000ට අමතරව 17500ක් ගෙවුවොත් එහෙම අපි ඔක්කොම ගෙවන්නේ 67500. ඊට පස්සේ මේ ගවය ප්‍රවාහනය කරනවානේ. ප්‍රවාහනය කරනවට අදාළව තව රුපියල් 8000ක් එකතු වෙනවා. එතකොට මුළු මුදල විදිහට අපිට එනවා පුතේ 75500. 75500. ඒ කියන්නේ තීරු බදු ගෙවුවට පස්සේ අපිට 67500යි. ප්‍රවාහනය කරන්නත් තව රුපියල් 8000ක් ගෙවන්න ඕන. එතකොට එනවා 75500. ඊට පස්සේ මේක කියන්නේ එකතු කළ අගය මත බදු මුදලක් ගන්නකොට 115ක්. එකතු කළ අගය මත බදු මුදලක් ගන්න 115ක්. ඊට පස්සේ අපෙන් අහනවා ඊට අදාළව ගෙවන්න ඕන ගාණ කීයද කියලා අහනවා. හරි. බලන්න පුතේ. දැන් ගවයාගේ ගාණ තමයි මේ 75500. හරිද? දැන් ගවයාගේ ගාණ තමයි ඔක. දැන් 75500 තමයි ගවයාගේ ගාණ. එතකොට අපි
දැන් හොයනවා බදු මුදල. මොකට අදාළවද? ඇයි දැන් මේගොල්ලෝ කියලා තියෙනවනේ එකතු කළා අගේ මත බදු මුදලක් ගන්න 115ක. එතකොට අපි බදු මුදල හොයනවා. මොකද දැන් මුළු මුදල කීයද? 75500යි. වැඩි කරන්න තියෙන්නේ 115. සුළු කරන්න. එතකොට එනවා පුතේ 11325. 11325ක් වෙනවා. හරිද? දැන් අපි බදු මුදල විදියට 11325ක් ගෙවුවා. ඔන්න බලන්න පුතේ. දැන් අපි තීරු බදු ගෙවුවට පස්සේ 67500ක් ආවා. 67500 නෙමෙයි. ඇයි දැන් මේ ගවය ප්‍රවාහණය කරන්නත් එපා. ගවය ප්‍රවාහණය කරන්න තව 8000ක් ගෙවුවොත් එimhe ඔක්කොම 75500ක් ගෙවන්න වෙනවා. ඒ 75500 ගෙවලත් මදි. මොකද ඔය සමහර ඔය එකතු කළ අගේ මත බදු මුදල කියලා කියන පුතේ ඔය සමහර දැන් ටෙලිෆෝන් බිල ගත්තොත් එහෙම. හරිද? ටෙලිෆෝන් බිල ලයිට් බිල ගත්තොත් එහෙම දැන් හිතන්න දැන් අපි ඒකක ගාන අදාළ අගෙන් වැඩි කරාට පස්සේ රුපියල් 500යි. හැබැයි රුපියල් 500 නෙමෙයි අපිට එන්න 550 560ක් වගේ අගයක් එනවා. ඒවට තමයි කියන්නේ පුතේ එකතු කළ අගේ මත බදු මුදලක් කියලා. ඒ කියන්නේ ඔය විදුලි ගාස්තු ජල ගාස්තු සඳහා ඒ වගේ මුදලක් අය කරනවා. ඒක අය කරන්නේ සම්පූර්ණ මුදලට අදාළව. ඒ කියන්නේ ටෙලිෆෝන් බිල නම් සම්පූර්ණ ටෙලිෆෝන් බිලට අදාළව අපිට අගයක් ගෙවන්න සිද්ධ වෙනවා. ලයිට් බිල නම් ඒ ලයිට් බිලට අදාළව සම්පූර්ණ අගයට අදාළව ගාණක් ගෙවන්න සිද්ධ වෙනවා. මේ වගේ එකක් නම් දැන් මේ ගවය එහෙ 50000යි එහෙ නම් මෙහෙට ගෙනාවට පස්සේ තීරු බදු මුදලක් ගෙවුණු 17500යි. ඊට පස්සේ ඒ 17500ත් එක දෙනවා ඊට අමතරව 8000ත් එක දෙනවා. දැන් මේ ආයෙ ගන්න 75500. දැන් මේ 75500ට අදාළව ගහනවා ටැක්ස් එකක් ආයි 115ක. එතකොට මේ ටැක්ස් එක තමයි පුතේ 11325. දැන් ගවයාගේ ගාණ ඇහුවොත් එහෙම කීයද? 75500 එක දෙනවා 11325. එතන එනවා පුතේ 86825. දැන් ගවයාගේ 50000යි ටැක්ස් එකක් කරනවා 17500ක්. ඊට අමතරව ගේන්න රුපියල් 8000ක් ගියා ප්‍රවාහන ගාස්තු විදිහට ට්‍රාන්ස්පෝර්ට් විදිහට. ඊට අමතරව මෙහෙට ආවට පස්සේ මේ මුළු ගානට අදාළව කෙවුව 115ක ටැක්ස් එක. එතකොට දැන් වෙනවා 86825. මේ බදු මුදල ගහන්නේ පුතේ එකතු කළ අගය මත. මේ ගාණෙම තේරෙනවා. මේ කොටසින්ම තේරෙනවා. එකතු කළ අගය මත. එකතු කළ අගය මත කියලා කියන්නේ පුතේ මේ බදු මුදල් ටික ඔක්කොම මුළු ගානට එකතු වුණාට පස්සේ අන්තිම සම්පූර්ණ ගානට මෙන්න මෙයාට තමයි ගහන්නේ ටැක්ස් එක. මෙන්න මෙයාට තමයි ටැක්ස් එක ගහන්නේ. ඒතකොට මේ ගානට අදාළව තමයි ටැක්ස් එක වදින්නේ. ඒක තමයි මේ 11325 කියලා කියන්නේ. මේ 11325 එකතු වෙන්න ඕනේ මෙන්න මේ 75500ට. ඒතකොට අපි ගෙවන්න ඕන මුළු ගාන 86825 කියලා ලියන්න පුළුවන්. ඒතර උදේ මම හිතනවා මම කරපු මේ පාඩම ඔයාලට 100%ක් තේරුණා කියලා. මොනවාරි ප්‍රශ්න දිනවන පුතේ පල්ලා කමෙන්ට් බොක්ස් එකේ දින අතුලත් කරන්න. මේ වගේම නැවත අනිවාර්ය පාඩමකින් හමු වෙන බලාපොරොත්තු වෙන මම සමුගන්නවා. ස්තුතියි.